දවසක් අම්ම කෙනෙක් එක්ක ආව අවුරුදු 94යි කියෝ. ඇට සැකිල්ලක්. හොද්දටම දුර්වලයි. ඒ දරුවෝ ඉතින් එක් කරගෙන ඇවිල්ලා පුටුවක තියලා උස්සලා ගත්තා මගේ ළඟට. ඉතින් අරගෙන ඊට පස්සේ ඉතින් මං ඉතින් කිව්වා අම්මා කියලා ඉතින් කතා කරලා ඊට පස්සේ මං කිව්වා අම්මා ඉතින් දැන් ගොඩාක් පින් කරගෙන ඇතිනේ. දැන් ඉතින් අම්මා හොඳට සුගතියක හිත පිහිටවාගෙන දැන් ඉතින් ලෑස්ති පිට ඉන්න කියලා. පිකේන්ති ගියා. හාමුදුරුවෝ මට එහෙම කියන්න එපා කිව්වා. හාමුදුරුවෝ මට ආශිර්වාද කරන්න කිව්වා බක්කුල හාමුදුරුවන්ට වගේ තව බොහෝ කාලයක් ඉන්න ලැබෙන්න කියලා. අවුරුදු 160ක්ම ඉන්න තමයි ආසාව. පව් ඉතින් අහිංසක ආසාව. එතකොට හිතන්න අවුරුදු 94ක් වුණත් කොච්චර වැහැද සමහර අය ඉන්න සමහර මගේ ළඟට එක අම්මා කෙනෙක් ඉන්න අවුරුදු දැන් 103යි. ඒ අම්මා තමයි මේ ගිලන් ගොඩ නැගිල්ල මුල් ගාලා තියෙනකොට මං එක්කා. තාම ඉන්න අවුරුදු 100යි ඔය බිල්ඩිමට මුල් ගාලා තියෙනකොට ඒ අම්මට. දැන් 103 ඉවරයි 104. එතකොට දැන් මේ ඊයේ පෙරේදත් ඇවිල්ලා මට බණකට ආරාධනා කරා 104 වෙන ධර්ම දේශනාවකට මේ නාලිකාව. එතකොට තාම ඉන්නවා. තනියෙන් එන්නේ කවුරුත් අල්ලනවට කැමතිත් නැහැ. ඒ අර තියෙන ඇගේ පුණ්‍ය ශක්තිය තියෙනවා සමහරුන්ට. සමහර අය ඉන්නවා අවුරුදු 70 80 යනකොට හොඳටම වැහැරිලා ඇට සැකිල්ල වගේ ඊට පස්සේ. එතකොට අපේ ශරීරේ කොච්චර දුර්වල වුණත් නැකිට ගන්න බැරි වුණත් එකතැන මල මුත්‍ර කරගෙන හිටියත් අපි මේක අතහරින්න කැමති නැහැ. කොච්චර කිව්වත් අතහරින්න කැමති නැහැ. අපි ලෙඩ ළඟට ගිහිල්ලා තියෙනවානේ. මේ මැරෙන්න බට දාලා ඔක්සිජන් දීලා පණ අදින අමාරු ලෙඩ්ඩු. අනේ හාමුදුරනේ මාව බේර ගන්න. අනේ හාමුදුරනේ මට මැරෙන්න බෑ. අනේ හාමුදුරනේ මාව බේර ගන්න කියලා. ඒක තමයි ස්වභාවය. කැමති දේ නොලැබීමේ දුක. මරණය කරා යන කෙනා කැමති වෙනවා අනේ මට නම් මැරෙන්න බෑ කියලා කැමති වෙනවා. හැබැයි කොච්චර මට මැරෙන්න බෑමයි කිය හිටියත් මැරෙනවද නැද්ද? මැරෙනවා. අපි කවුරුත් මැරෙනවා. ඉපදුනා නම් මැරෙනවාමයි. ඒ නිසා පින්වතුනි ධර්මීය දියුණු කරන්න ලොකු උත්සාහයක් ගත්තේ නැත්නම් අපි අමාරුයි වැටෙනවා. අපි ළඟට ගොඩාක් අය උස්සගෙන එනවා. අන්ත අසරණයි ජීවිතේ. දවසක් එක තාත්තා කෙනෙක් ගෙනාවා උස්සගෙන එක්කාවා. පන්සිල් ටික දෙන්න බෑ. ඒ දරුවෝ ඇවිල්ලා කිව්වා තාත්තා රෑ එළි වෙනකන් හූ තියනවා කියෝ. ගිනි දැල් පේනවා කියලා කෑ ගහනවලු. කපනවා කොටනවා උල් වලින් අනිනෝ කියලා කෑ ගහනවා එළි වෙනකන් කෑ ගහනවලු. සමහරලාට අර දේශනාවල තියෙනවා ඒවට කියන්නේ ගති නිමිති අපායේ පේනවා කියන ගති නිමිති. හැබැයි ඒ දරුවෝම ඇවිල්ලා කිව්වනේ හාමුදුරනේ අපි දන්න කාලෙකවත් තාත්තා පිනක් නම් කරගත්ත කෙනෙක් නෙමෙයි කිව්වා. අම්මා සීල් ගන්න යනකොට ඒත් හැම වෙලේම සීල් රෙදි ටික ඉඳන් වීසි කරනවා. පළතෝ ගිහින් පන්සලේම හිටපන් කියලා. නැද්ද එහෙම අය? ඉන්නවා. ඒ වගේ අසත්පුරුෂයෝ ඉන්නවා. ඉතින් අම්මා හරියට තාත්තගෙන් කුටි කකා ඉඳලා අම්මා දැන් අවුරුදු 5කට විතර කලින් නැති වුණා. අම්මා අන්ත දුක් විඳා කියන. දැන් තාත්තා කෑ ගහනවා කිව්ව රෑ එළි වෙනකන් ගිනි දැල් පේනවා කී කෑ ගහනවා. ඊට පස්සේ එක්කන් ඇවිල්ලා ඊට මං කිව්වා ගේන්න කියලා. ඉතින් අල්ලගෙන එක්කන් ආවා. ඇවිල්ලා මගේ ළඟ පුටුවකින් තිබ්බා. අනේ හාමුදුරනේ මං අපායයි. අනේ හාමුදුරනේ මට අපායේ පේනවා. අනේ හාමුදුරනේ පේනවා කිව්වා. මං කිව්වා දැන් අපාය යන්නේ දැන් ඔබතුමා ඉන්නේ මනුස්ස ලෝකෙනේ. දැන් අපි මෙතන ගැන හිතමුකෝ. අනේ හාමුදුරනේ මට මතක් වෙනවා මං හරියට වැරදි කරා මං හරියට පව්කම් කරා කිව්වා. මං කිව්වා දැන් ඒවා කොහොම දැන් හිතෙන් අයින් කරන්න. දැන් ඔබතුමා පන්සිල් ගමුකෝ කිව්වා. කමක් නැද්ද කියලා ඇහුවා. මං කිව්වා හරි කමක් නැහැ. දැන් පන්සිල් ගමුකෝ. ඊට පස්සේ වැඳගත්තා. වැඳගෙන බයෙන් වගේ වටපිට බලන සතෙක් වගේ. පන්සිල් ටික දී ගන්න බෑ. ඊට පස්සේ මං බුද්ධං සරණං කියන එක කියෙව්වා. තෙරුවන් සරණ මම්ම කියවලා පොඩි එකෙක් වගේ අත් දෙකත් මං අල්ලගෙන ළඟ පුටුව තියාගෙන ඊට පස්සේ ඔන්න තිසරණේ පිහිටෙව්වා. ඊට පස්සේ මං කිව්වා දැන් ඔබතුමා මෙහෙම කියන්න. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී කියලා වටපිට බැලුවා. බලලා කිව්වා හාමුදුරනේ මං හරියට සත්තු මැරුවා කිව්වා. මං කිව්වා ඔබතුමා දැන් මෙතන සත්තු මරන්නේ නැහනේ. ඒ නිසා දැන් පරණේව කමක් නැහැ. දැන් හිතන්න අද ඉඳන් මං
ඒව කරන්නේ කමක් නැද්ද මං කිව්වා කමක් නැහැ ඊට පස්සේ ඔන්න ඒ ශික්ෂාපදේ සමාදන් කරා ඊට පස්සේ මං කිව්වා දැන් ඔබතුමා මෙහෙම කියන්න අදින්නාදානා වේරමණී සික්ඛාපද සමාදිය ඊට පස්සේ කිව්වා ඇස් පියාගෙන අදින්නාදාන අනේ හාඳුරනේ මං හරියට හොරකම් කරා කිව්වා ඉස්සර මං හරියට හොරකම් කරපු කෙනෙක් කිව්වා ඊට පස්සේ මං කිව්වා හරි දැන් ඔබතුමා මෙහි හොරකම් කරන්නේ නේද ඒ පරණනේ කවුද වැරදි නොකරයි කියලා දැන් මං හිතත් හදලා මං කිව්වා ඉස්සර මිනිස්සු ඕන තරම් පව්කම් කරලා ඇති අඟුලිමාල රහත් උනේ ඒ නිසා ඔබතුමා හිතන්න දැන් ඉඳන් අද ඉඳන් මං ඒව කරන්නේ නැහැ කියලා කියන්න කිව්වා එක ශික්ෂාපදෙන් ශික්ෂාපදයට පන්සිල් ටික දෙන්න බෑ එතකොට බලන්න මරණ මංචකයේ ස්වභාවය දැන් ඉතින් අපි පන්සිල් දුන්නට තේරෙනවා කරුණු ටිකක් කිව්වත් හිත පිහිටවන්න බෑ හිත විපිලිසර වෙනවා දේශනාවේ පෙන්වන මහණෙනි සීලේ පිරිසිදු නැත්නම් හිතක් විපිලිසරයි කියන ඔළුව අවුල් වෙනවා අකුසල්ම සිහි වෙනවා ඒ නිසා හරියට ධර්මයේ පුරුදු කරලා නැත්නම් ධර්මයේ වඩලා නැත්නම් ගුණධර්ම පුරුදු කරලා නැත්නම් මරණ මංචකයේ අන්තසරණයි ඒ මට්ටමටපත් වුණොත් ආයි ධර්මයේ දියුණු කරනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි අපි දන්නවා අවංකව හිතන්න අපේ පවුල්වල මිය පරලොවගේ ඥාතීන් ගැන කී දෙනෙක් සුගතිය වගේ ඇද්ද එක්කෙනා ගැන නිකන් හිතාගෙන යන අපිට කෙනෙක් සුගතියමයි කියලා විශ්වාසයක් ඇති වෙනවා නම් එයා හරියට සද්ධාව වඩපු කෙනෙක්මයි එයා හොඳට සීල් රැකපු කෙනෙක් නම් එයා නිතර බණ ඇහුවා නම් Tamanට පුළුවන් විදිහට දම් පින්කම් වල යෙදුණා නම් අඩු ගානේ බුදු ගුණ හරි සිහි කරගෙන ගුණධර්ම වැඩුවා නම් අන්න එයා ගැන අපිට හිතෙනවා අනේ අපේ අම්මා අපි මේ විදිහට සද්ධාව දියුණු කරා හොඳට සීල් රැක්කා හොඳට බණ ඇහුවා සුගතිය ඇති කියලා අපිට හිතෙනවා ගුණධර්ම වඩපු කෙනෙක් ගැන විතරයි අපිට එහෙම විශ්වාසයක් තියෙන්නේ බොහෝ දුරට හිඳලා හිටලා නිකන් පන්සලකට ගිහින් ආපු ඔය උදේ ඉඳන් රෑ වෙනකන් ගමේ කේලම් හොය ජීවත් වෙච්ච ටෙලි නාට්‍ය ටිකේම ජීවත් වෙච්ච අය ඉන්නවනේ නේ ආයි බණක් අහන්නේ නැහනේ සමහර අම්මලා එවැනි චරිත ගැන මොකද මන් දවසක් ඉස්පිරිතාලයක ලෙඩෙක් බලන්න ගියා ඒ අම්මා පුදුම බයක් දරුවෝ 4 දෙනෙක් හිටිය ඇඳ ළඟ ඒක පුතෙක් තමයි මට කීවේ අනේ හාඳුරනේ කීක ඉතින් පින්සෙන්දු වෙනවා ඊට පස්සේ මං ඉතින් කොළඹ බණක් තිබ්බ වෙලාවක ගියා යනකොට මේ අම්මා ළමයින්ට බට වගේකුත් දාලා තිබුණා ළමයින්ට වඳිනවා අනේ ලොකු පුතේ මට මැරෙන්න බෑ පුතේ මාව බේරගනින් පුතේ කිය අනේ දුවේ මට මැරෙන්න බෑ දුවේ කිය අර රට ඉන්න කාට ඉන්න කියාපිය ඌ මාව බේරගනී කියනවා මං ඉතින් පැත්තක ඉඳන් බලාගෙන හිටියා කොහෙන් බන කියන්නද ඊට පස්සේ අර දරුවෝ කිව්වා අම්මා බය වෙන්න එපා මේ අර හාමුදුරු වැඩියා කිව්වා අනේ බුදුහාමුදුරනේ මට මැරෙන්න බෑ කිය මං කිය මේ බුදුහාමුදුරු නෙමෙයි ඊට පස්සේ දැන් බන ටිකක් කියා ගන්න බෑ මං කිව්වා අම්මා මේ අම්මා වුණා හිතන්න එපා මෙහෙමයි කියලා පන්සිල් ටික දෙන්න බෑ බන කියන්න බෑ දැන් මට කතා කරන්න දුන්නෙම නැහැ වචන දෙකක් කියනකොට අනේ මට මැරෙන්න බෑ කියනවා ඊට පස්සේ මං කිව්වා හරි අපි මැරෙන්නේ නැහැ කවුරුත් මැරෙන්නේ නැහැ මේ ඔක්කොම අපි ඔක්කොම සදාකාලිකවම ඉන්නවා කියලා මං කිව්වා අම්මා ඉස්සෙල්ලා මේක අහගන්නකෝ කියලා එහෙම කියලා දැන් ඊට පස්සේ එකපාරක් දෙපාරක් සැරත් කරා ඉතින් කීක කරන්න දෙයක්වත් නැහැනේ මං කිව්වා ඉස්සෙල්ලා කියන එක හරි අහගන්නම් මේ කියලා මං කිව්වා එනම් මං යනවා කියලා ඊට පස්සේ අනේ අහගන්නම් අනේ මට මැරෙන්න බෑ කිව්වා ඊට පස්සේ වටින් ගොඩින් කිව්වා අම්මා රජවරු ගැන අහලා ඇතිනේ සක්විති රජවරු ගැන අහලා ඇති අද පොළොව හාරලවත් හොයන්න තියනවද නෑ ඊට පස්සේ බුදු ගුණ කියලා බුදුරජාන් වහන්සේ කාලේ මරණ මංචකෙත් බුදු ගුණ සිහි කරගෙන සුගතියේ ගිය අය ගැන කියලා ඔහොම ඉතින් මං කරුණු ටිකක් කිව්වා එහෙම බණ ටිකක් කියනකොට මේ අම්මා එකපාරට මන් දිහා බලාගෙන වැඳගත්තා දැන් වැඳගෙන ඉන්නවා මාත් ඉතින් විනාඩි 10ක් විතර බණ ටිකක් කිව්වා කියලා මම වෙලාව බැලුවා මට තව බණකුත් තියෙනවා මට ඒත් හිතුණා ඉතින් මේ අම්මට දැන් නම් නිකන් වැඩි හරි වගේ අහගෙන ඉන්නවනේ මන් දිහා බලාගෙන ඊට පස්සේ මං කිව්වා දැන් අම්මට තේරෙනව නේද ජීවිතේ හැටි කියලා මන් දිහා බලාගෙන ඉඳලා ඇස් ලොකු කරලා ඒ වුණාට ආවුනේ මට නම් මැරෙන්න බෑ කිව්වා
දැන් මම මොකද කරන්නේ? ඊට පස්සේ මං කරේ පිරිත් නූලක් තිබ්බා. ඉක්මනට පිරිත් නූල ගැට ගැහුවා. ඕම් බය වෙන්න එපා කියලා පිරිත් නූලක් බැඳලා මං හිමීට එළියට ඇවිල්ලා ඒ පුතාට මං කතා කරා. කතා කළා මං ඇහුවා ඇයි දරුවෝ ඔයා බණ අහනවා? මං දැකලා තියෙනවා මගේ පින්කම් වලටත් ඔයා එනවා. ඇයි මෙහෙම වුනේ? අම්මට මෙහෙම වුනේ ඇයි කියලා ඇහුවා. ඒ දරුවෝ කියන අපේ පවුලේ 6 දෙනෙක් දරුවෝ දෙන්නෙක් රට. ඒ රට ඉන්න ළමයිනුත් බණ අහනවා. මේ ළමයිනුත් බණ අහනවා. මගේ ඔය යන සෙන්සුරායිද ගුවන් විදුලි වල යන බණ ඔක්කොම අහනවා. මේ ළමයි කියනවා අපි බණක් යනකොට අම්මා ළඟට රේඩියෝ එක ගෙනහිල්ලා අම්මා ඉන්න තැන රේඩියෝ එක දාලා බණ වැඩි කරලා කියනවලු අම්මේ හොඳ බණක් යනවා මේ අහන්න. නැගිටලා යනවලු යන්නේ. ඕවා මන් දන්නවා මට ඕවා වැඩක් නැහැ කියලා යනවලු. ඊට පස්සේ ටීවී එකේ බණක් යනකොට ගෙනහල්ලා පුටුවේ වාඩි කරලා වඳිනවා කීවා. අම්මේ දැන්වත් බණ අහන්න කියලා. ඔය බණ කියන උන්ගේ හැටි අපි දන්නවනේ කියලා නැගිටලා යනවා. ඔන්න චරිත. ඒ ළමයි කියනවා පොයේ ලං වෙනකොට වැඩිපුර අම්මට ආදරේ පෙන්නනවා කියෝ. සීල් රෙදි ගෙනහල්ලා ළමයි මේවා මැදලා රෑ ඉඳන් දැන් අම්මාව බදාගෙන අම්මාව ඉඹලා අම්මා හෙට අපි එක්ක සීල් ගන්න යන්න ඕනේ. ඔන්න අපි අම්මාව එක්කයි යනවා. අම්මා සීල් ගන්නව නේද අම්මේ කියලා. ඉතින් දැන් අම්මා තුරුරු කරගෙන ඉඳලා උදේ පාන්දර කොහොම හරි දැන් වාහනේ දාගෙන එක්කන් ගියත් පන්සල ලං වෙනකොට යකෙක් වැහෙනවා වගේ කිව්වා. මට බෑ මං යනවා ගෙදර. මං යනවා උඹලා ඵලයල්ලා කියලා වාහනෙන් හරි බැහැලා එනවා කිව්වා. කර්ම ඒවා කර්ම විපාක. එච්චර සද්ධාවන්ත ළමයි ඉඳලවත් අම්මා පන්සලකට එක්කන් යන්න බැරි වුණා කිව්වා. බලන්න බෞද්ධ ස්වරූප අන්‍යාගමිකයෙකුත් නෙමෙයිනේ. බෞද්ධ ස්වරූපයෙන් ඉපදුනත් බණ අහන්න පුළුවන් පරිසරයක හිටියත් කර්ම විපාකයෙන් වැහෙන හැටි. මේ දරුවෝ කියනවා හැබැයි ඉතින් අර ටෙලි නාට්‍ය ටික හවස ඉඳගත්තාම එකින් එක මාරු කර කර රෑ 10 11 වෙනකන් ටීවී එක ළඟම තමයි කියන්නේ. ඕක තමයි හෝනියම. අන්තිමට මැරෙන්න වැටෙනකොට අන්ත අසරණයි. ආයි හාමුදුරුවෝ කෙනෙකුටවත් ගිහිල්ලා හිත පිහිට වුණා තියා පන්සිල් ටික දෙන්නවත් බෑ. ඒ නිසා දැන් හිතන්න ඔහොම මැරිලා සුගතියයිද? නෑ ආයි ඉතින් එක්කෝ දුගතියක එක්ක පෙරේත ලෝකෙක එක්ක අපායක. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අවංකවම හිතන්න ඇත්තටම අපිට සුගතියකවත් යාගන්න බැරි වුණොත් මනුස්ස ජීවිතයට ලැබිලා බුද්ධ ශාසනෙත් ලැබිලා ෂණ සම්පත්තිය ලැබිලා බණහන්නත් ලැබිලා කල්යාණ මිත්‍ර සේවනයත් ලැබිලා හොඳට පින් කරගන්න අවශ්‍ය පරිසරයක් ලැබිලා මේ ඔක්කොම අතට ලැබිලා අතට ලැබිච්ච අවස්ථාව අතහැරුණොත් ආයි අපි තරම් අවාසනාවන්ත පිරිසක් ඉන්නවද? ඒ නිසා මේ ලැබිච්ච මොහොතේ ධර්මයේ දියුණු කරගන්න දක්ෂ වෙන්න. ධර්මය අවබෝධ කරගන්න වීරිය වඩන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම හැම වෙලාවෙම හිතන්න මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ දවසින් දවස මොහොතින් මොහොත ෂණයෙන් ෂණය මරණයට ලං වෙනවා. අපි දන්නේ නැහැ කවදා කොතන කොයි මොහොතේ හුස්ම ටික යයිද කියලා දන්නේ. මිය පරලොව ගිය කෙනෙක් වෙනුවෙන් අපිට එකම දෙයයි කරන්න පුළුවන්. ඒ කෙනා සිහිපත් කරලා පින් දෙන්න පුළුවන් එච්චරයි. අතින් අතට යමක් දෙන්න පුළුවන්ද? වෙනදා නම් අතින් අතට යමක් දෙන්න පුළුවන්. කෙනෙක් මැරුණට පස්සේ අතින් අතට යමක් දෙන්න බෑ. අපිට පුළුවන් යා සිහි කරලා පින් දෙන්න. ඒ නිසා ජීවත් වෙලා ඉන්න කාලේ හොඳට පිනක් කුසලයක් කරගත්තොත් ආයි කාගේවත් පිනක් ඕනේ තමන් සුගතිය යනවා. ඒ නිසා පින් ගන්නවා කියන්නේ මේ වගේ. දැන් අපි ගමු අපි පාරේ එනකොට අපි හිතමු අපි අන්ත අසරණ හිඟන්නේ කවුරු හරි දැක්කා කියලා. අපිට සමහර අය දැක්කහම හිතන අනේ අපේ අම්මා වගේ මේ අපේ තාත්තා වගේ කියලා දුක හිතෙන අවස්ථා එනවා. අපි හිතමු අපි එහෙම අනුකම්පාවක් ඇති වෙලා අපි ලොකු මුදලක් අපේ බෑග් එකෙන් ඇදලා අපි ගමු අපි රුපියල් 2000ක් දුන්නා කියලා. එහෙම දෙනවද හිඟන්නන්ට? අපි හිතමුකෝ දුන්නම කියලා. අපි හිතමු අසරණ මිනිහෙකුට රුපියල් 2000ක් දුන්නා. ඒ ලොකු මුදලක් අතට ලැබෙනකොට ඒ මිනිහයා සතුටු වෙනවද නැද්ද? විශාල සතුටක්. ලෝකෙම ලැබුණා වගේ hina වෙලා සතුටෙන් මේක ගන්න. හැබැයි ඒ මිනිහයා වේල් කීයක් අයිද ඕකේ? උප්පරිම වේල් 10ක්යි. දවස් 3ක් 4ක් යනකොට ආයි අර සල්ලි ඉවර වෙනකොට ආයි බඩකින්න එනවද නැද්ද? ආයි බඩකින්න පිපාසය දැනෙනවා. අපි පින් දෙන එකත් ඒ වගේ.
අපි මිය පරලෝකයේ ඥාතීන්ට පින් දෙනකොට පින් ගන්න පුළුවන් තැන්වල ඉන්න සාපිපාසාවෙන් ඉන්න ඥාතීන් සාදුකාර දීලා සතුටෙන් ඒ පින් අනුමෝදන් වෙනවා. සතුටෙන් අනුමෝදන් වෙනකොට කුසගින්න සංසිඳෙනවා. ආහාර පහළ වෙනවා. පිපාසය සංසිඳෙනවා. වස්ත්‍ර පහළ වෙනවා. හැබැයි ඒ පිනේ විපාක ගෙවිලා අවසන් වෙනකොට ආයි කුසගිනි දැනෙනවා. ආයි පිපාසය දැනෙනවා. ආයි අර පරණ මට්ටමටම වැටෙනවා. ඒ වගේ අපේ පිනෙන් හැමදාම සුවපත් කරන්න බෑ. ඒ පිනේ විපාක බලවත්ව තියෙන තාක්කල් සාපිපාසා සංසිතාවකාලික සැපයක් ලබලා දෙන්න පුළුවන් එච්චරයි. ඊළඟට අපිට ඕන විදිහට සුගතිය යවන්නත් බෑ. තම තමන් රැස් කරගත්ත කර්ම අරගෙන යන සංසාර ගමන. ඒ නිසා කර්මය ගැන හැම වෙලේම හිතන්න. භයානක සංසාර ගමනක අපි ඉන්නේ. ඉතින් ඒ නිසා ඔබ හැම දිනාටම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. අද ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින සියලු දෙවියෝ සාදුකාර දීමේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ඔබ හැම දිනාටම ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත්